සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අධික වර්ෂාවත් සමග ගංගාවල ජලමට්ටම් තවදුරටත් ඉහළට පහත් බිම් රැසක ජනතාවට අවධානයෙන් පසුවන්නයි නිවේදනයක්. පොදු ස්ථානවලට යාමට කොවිඩ් එන්නත් මාත්‍රා දිත්වයම ලබාගෙන තිබීම අනිවාර්ය කිරීමේ සූදානමක්. 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරේ. 6 සිට 9 දක්වා ශ්‍රේණි ආරම්භය ගැන තීරණය ලබන සතියේ ඉන්දියාවේ තමිල්නාඩුවට මහවැසි චෙන්නයි නුවරත් ජලයෙන් යටවෙයි. දිවයිනේ සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ වුණා. ඒ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන් නිර්දේශ අනුවයි. දිවයින පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයත් සමග පසුගිය වසරේ මාර්තු මාසයේදී දිවයිනේ සියලු පාසල් වසා දැමුණා. අනතුරු අවස්ථා කිහිපයකදී පාසල් විවෘත කළද අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය තරමක් පාලනය වීමත් සමග පසුගිය මාස 25 වෙනිදා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ. ඒ අනුවෙහි දෙවැනි අදියර ලෙසින් අද 10 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව පන්ති කාමරයක සිසුන් 20කට අඩුවෙන් සිටින පාසැල් සෑම දිනකම පැවැත්වෙනු ඇති. පන්ති කාමරයක සිසුන් 21ත් 40ත් අතර ප්‍රමාණයක් සිටින පාසල් දවසක් හැර දවසක් හෝ සතියක් හැර සතියක් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත්තේ. පන්ති කාමරයක සිසුන් 40ට වැඩියෙන් සිටින පාසල්වල දරුවන් 3න් බෙදා ගෙන්වන දින තීරණය කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මගහැරුණු පාසල් විෂය නිර්දේශ සති 20කින් ආවරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ. කාලයක් තිස්සේ අපි ගෙදරටලා ඉන්නවා. ඔන්ලයින් ඉගෙනීමට වඩා පාසල් අධ්‍යාපනය පටන් ගන්න හොඳයි කියලා හිතනවා මේ වගේ. සාමාන්‍යයෙන් අපිට ඉස්කෝලේ ප්‍රැක්ටිකල් වගේ දේවල් ප්‍රැක්ටිකලි කරගන්න පුළුවන් වැඩි එහෙම ඔන්ලයින් අධ්‍යාපනයෙන් කරගන්න අමාරු නා ගොඩක්. පාඩම් කරනකොට ඔන්ලයින් කරන එක 100% සාර්ථක නැහැ. ඒකින්ද අද සතුටින් ආව පාසල් පටන් ගන්න දවසට එන්න. 20 මේ සිලබස් එක කවර් කරන්න කියලා මේ නියෝගයක් ඇවිල්ලා තියෙනවා. කොහොමද කරගන්න පුළුවන් වේද? ගොඩක් දුරට පුළුවන් වේ. පුතාලගේ මේ තියෙන අමතර කාලයක් යොදවගෙන අපි උදේ පාන්දරත් ඉස්කෝලේ මේ වෙලාවට හැමදාම එනවා. පුතාලත් ගොඩක් වෙලාට එන නිසා කවර් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පාසල් සිසුන් ප්‍රවාහනය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. මේ පාසල් පහුගිය දින කීපයේම ප්‍රාථමික අංශ ආරම්භ වෙලා පවත්වාගෙන ගියා. නමුත් ඇතැම් පාසල් තුල සීමිත සිද්ධි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා පාසල් දරුවෝ ආසාදිතයින් බවට පත්වීමේ. මේ තත්ත්වය සාමාන්‍යයි. විශේෂයෙන් සමාජයේ ආසාදිතයෝ හමු වෙමින් තිබෙදී ඒ සමාජයේ ඉන්න දරුවෝ පාසල් තුලට ඇවිල්ලා ආසාදිත විදිහට හමු වෙන්න පුළුවන්. නමුත් දෙමාපියන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඒ හැම සිදුවීමක්ම අපි ඉතා දැඩිව අධීක්ෂණය කරනවා සහ පරීක්ෂා කරලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. යම් හේකින් පාසල් තුල පාලනය කරගත හැකි මට්ටමේ COVID-19 ආසාදනය පැතිරුණොත් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා අපි ඕනෑම අවස්ථාවක පාසල් වසා දැමීම සම්බන්ධව කටයුතු කරන්න. පාසල් තුළට දරුවන් පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් දීලා තියෙන මාර්ගෝපදේශ දැඩිව පිළිපැදීම ඔබගේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගන්න හේතු වෙනවා කියන එක ඉතාම පැහැදිලිව මතක් කරලා දෙන්න ඕන. මේ අතර පාසල් වෑන් රථ රියදුරන් ප්‍රකාශ කළේ මෙවන විට රථවල උපාංග මිල ගණන් ඉහළ ගොස් ඇති හේයින් පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු රුපියල් 500කින් වැඩි කිරීමට තීරණය කළ බවයි. ගිය සතියේ පළවෙනි දැන්ලම පාසල් ආවා. කලම දෙන්න වුණත් අරගෙන අපි පාසල් ආවා එන්න ඕනේ. වෑන් රථ දුවන එක පාඩුයි. ටයර් ගණන්, ඩීසල් ගණන්. ඒ වුණාට කරන්න දැන් ඉතින් වෑන් පීස් වැඩි කරනවා කියලා ලොකු මුදලක් වැඩ ගන්න බෑ. රුපියල් 500ක් අපි මේ පාර වැඩි කරලා තියෙනවා.
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තෙවන දිනටත් අකණ්ඩව 600 සීමාව ඉක්මවා යමින් ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 626ක් වාර්තා වුණා. ඒ අනුව අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ අත්‍යවශ්‍යම කරුණකට හැර මුඛාවරණ ඉවත් කිරීම භයානක වන බවයි. ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 626ක් වාර්තා වුණා. ඒ ආකාරයෙන් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එලෙස 600 සීමාව ඉක්මවා ගියේ අකණ්ඩව තෙවන දිනට වීම විශේෂත්වයක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 5,45,256ක් ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 15ක් තහවුරු කළා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,856ක් දක්වා ඉහළ ලංවමින් කෙසේ වෙතත් දෛනිකව සිදුවන මෙම කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ. මේ තත්ත්වය අපි ඉතාමත්ම බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුයි. මේ රෝගයේ පැතිරීම වළක්වන්න තියෙන එකම මාර්ගය සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කිරීම. මේ දිනවල ආගමික කටයුතු වලදී ජනතාව එක්රැස් වන අවස්ථාවන් තියෙනවා. ඒ සඳහා අවම සහභාගීත්වයෙන් කටයුතු කරන්න සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම සහභාගී වෙන සියලු දෙනාම මේ උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුවවැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවලියක් නෙවෙයි. මොනම හේතුවක් නිසාවත් අත්‍යවශ්‍ය හේතුවකට තමන්ට වතුර බොන්න හෝ කෑමක් කෑම සඳහා හැරෙන්න වෙන කිසිම අවස්ථාවක මේ මුවවැස්ම ඉවත් කිරීම නොකළ යුතුයි. ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලු දෙනාගෙනුත් ඉල්ලා සිටිනවා. ඡායාරූපය ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. විනාඩි කිහිපයකට වුණත් ඒක ඉවත් කිරීමට ඉඩ දීම ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් භයානක තත්වයකට හේතු වෙන්න පුළුවන්. ඉදිරියට වැඩි වෙන්න උනොත් තුහා මංගල්‍ය යවට නීති ප්‍රමාණ සිද්ධ වෙයිද? අනිවාර්යයෙන් මේක සිද්ධ වෙවි. ඉතා ආරක්ෂිතව හිටපු අයට පවා මේ රෝගය වැළඳිලා මිය ගියා. ඇත්තටම 4 වෙනි රැල්ලක අභිමුව ලංකාවේ ඉන්නේ. විශේෂයෙන්ම ලෝකයේ ආසාදිත විශාල වශයෙන් වැඩි වෙමින් පවතින බොහෝ රටවල ලංකාවෙත් අපි නීරෝධායන ඇදිරි නීතිය පනවල තිබිලා රට නිදහස් කරාට පස්සේ මහජනතාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ පවතින දුර්වලතා සහ ඇතැම් ප්‍රවාහන කටයුතු වල වැනි අංශවල තියෙන දුර්වලතා, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ පවතින දුර්වලතා නිසා මේ වෙද්දී ආසාදිතව වැඩි වෙමින් එනවා. ඒ නිසා මින් ඉදිරියට මේ රැල්ල 4 වෙනි රැල්ල දක්වා පරිවර්තනය කරලා නැවත වරක් ව්‍යසනයක් ඇති කරගෙන රට වසා දමලා අධ්‍යාපන ආයතන සියල්ල වසා දමනවද කියන තීරණය තියෙන්නේ මහජනතාවත්. මේ මොහොතේ ගෙවෙමින් තියෙන්නේ මහජනතාවගේ වගකීම් කොටස නිසියාකාරව ඉටු කරන අවස්ථාව. ඒ නිසා ඒ කොටස ඉටු නොකරොත් රජය එන්නත් ආවරණය ඉහළ තියාගත්තත් මොන මාර්ගෝපදේශ ලබා දුන්නත් කෙතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නත් ඉදිරි රැල්ලක් ඇතිවීම වළක්වා ගන්න බෑ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලිකව නැවතුණු සියලු කාර්යාල දුම්රිය ධාවන කටයුතු අද සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. අද දින සිට සියලුම කාර්යාල දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු දා තිබෙනවා. ඒ අනුව අද දින දුම්රිය ගමන් වාර 302ක් පමණ ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දුම්රිය තෝරා ගැනීමේදී තදබදයක් ඇති නොවන පරිදි දුම්රිය තෝරාගෙන ගමන් කරන ලෙස තමයි ඉල්ලා සිටිනවා. ඉදිරියේදී දුම්රිය ගමන් වාර වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 15905ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,15495ක් ලෙසයි. ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 25 ඉක්මවා ගොස් තිබෙනවා. ලෝපුරා වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 25 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ලෝපුරා රටවල් රැසක් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව ඇති පසුබිමකදී සාර්ථකව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ නවසීලන්තය වැනි රටවල් පවා මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ලෝපුරා රටවල් 55ක මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය සීක්‍රේන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එමෙන්ම අකර්මණ්‍ය වී තිබුණු ජාත්‍යන්තර වෙළඳාම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කර ඇති පසුවීමක ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රෙන් ව්‍යාප්තවීම අනතුරුදායක බවයි සෞඛ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මේ අතර අමරිකා එක්සත් ජනපදය මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 42,94,42,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බව CDC හෙවත් ඇමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එමෙන්ම එන්නත් මාත්‍රා 53 කෝටි 30 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට බෙදා හැර තිබෙනවා. මෙහිදී අවම වශයෙන් එක් මාත්‍රාවක් පමණක් ලබා දී ඇති සංඛ්‍යාව 22 කෝටි 32 ලක්ෂය ඉක්මවන අතර පූර්ව එන්නත් කරණය ලැබූ සංඛ්‍යාව 19 කෝටි 36 ලක්ෂයකට අධිකයි. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් මොඩර්නා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මෙන්ම එක් මාත්‍රාවක් පමණක් ලබා දෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත් යොදා ගනු ලබනවා. එමෙන්ම පසුගිය ඔක්තෝබර් මාස 20 වනදා අනුමැති හිමිවීමෙන් පසු ෆයිසර් මොඩර්නා හෝ ජොන්සන් තුන්වන වර්ධක මාත්‍රාවක් ලබා දී ඇති සංඛ්‍යාව 2 කෝටි 32 ලක්ෂයකට අධික බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අද උදෑසනෙන් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 11648 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම එම කාලය තුළ කොවිඩ් මරණ 256ක්ද වාර්තා වී තිබෙනවා. මෙම ආසාදිතයන් සහ මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙන්. ඉන්දියාව ඊයේ දිනේදීද කොවිඩ් එන්නත් මාත්‍රා 25 ලක්ෂයක් ලබා දුන් අතර මේ වන විට එන්නත් කර ඇති මුළු මාත්‍රා සංඛ්‍යාව කෝටි 108කට අධිකයි. COVID-19 එන්නත් මාත්‍රා දිත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේ. නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ අවසරයක් තියෙයිද කියලා වැක්සින්ස් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරි වෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා ඒක නීතිය අනුකූලව කරන්නට පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙනවා ඒකට නීතිය අනුකූලව ඒ කටයුත්ත කරන්න ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට වැක්සින්ස් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එකත් එක්ක ඒක නැත්නම් පබ්ලික් ප්ලේසස් වලට නැත්නම් පොදු ස්ථාන වලට යන එක තහනම් කරන දෙයකටත් උසාවියයි. නමුත් අපි ඉතින් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අධීරයෙන් අධීර තමයි සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන උපදෙස් සහ ඒ අංශය මගින් ගනු ලබන්නා වූ තීන්දුවත් එක්ක තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන්නේ අධීරයන් යටතේ පාසල් ආරම්භ කරන්න. දැන් ප්‍රාථමිකය ආරම්භ කළා. ඊට පස්සේ අද පටන් ගත්ත 10 13 ලබන සතිය වෙනකොට බොහෝ දුරට තීන්දුව කරાવી සෞඛ්‍ය අංශයත් එක්ක 6 සිට 9 දක්වා පන්ති ටික ආරම්භ කරන්න. ඒ වගේම උපකාර පන්ති වල තත්ත්වයක් රජයේ පාසල් තත්ත්වයක් එම් අනිකුත් සාමාන්‍ය පාසල් තත්ත්වයක් තරමක වෙනසක් තියෙනවා. මොකද පන්ති කාමරවල ඉන්න සංඛ්‍යාවක් තියෙනවා. පන්ති භාර ගුරුවරයෙක් ඉන්නවා. ඒකේ දෙමව්පියන් ඉන්නවා. ඒ ආදි වශයෙන් වැඩපිළිවෙලක් තියෙනවා සෞඛ්‍ය ආරක්ෂක විධාන අනුගමනය කරන්න. හැබැයි බොහෝ වෙලාවට ඉහළ පන්තිවල සිසුන් සඳහා ප්‍රතිශතයක් 90 ආරම්භ කිරීම සඳහා අවසර දීමට බොහෝ දුරට ඉඩ තියෙනවා ඊළඟ සතිය දෙක තුලදී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව. කොරෝනා වසංගතයත් එක්කම අපි දැක්ක පහුගිය කාලේ විශාල වශයෙන් නව නිර්මාණ සොයා ගැනීම පිට දකින්න ලැබුණේ. මේවා පත්‍රිකාවලට සීමා නොවි ඉස්සරහට යන්න තියෙන බාධක සොයා බලා ඒ පිළිබඳව මොන හරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද? පේටන් බලපත්‍රයක් ලංකාවේදී නිකුත් වෙන්න අවුරුදු 2ක 3ක විතර කාලයක් ගත වෙනවා අයදුම් කළාට පස්සේ. එයට හේතුව වෙන්නේ മന്ത്രിතුමා පේටන් බලපත්‍රය ලබා දුන්නාට පස්සේ කාර්යාලයෙන් එය සෝදිසි කිරීම සඳහා යොමු කරන්නට ඕනේ. අවාසනාවකට ලංකාවේ පේටන් බලපත්‍ර බුද්ධිමය දේපල කාර්යාලය දැනට දෙදෙනයි ඒ සඳහා යොදවලා තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රමාදය සිද්ධ වෙන්නේ අවුරුදු ගානක ඉඳලා. නමුත් එහි තියෙන ඒ පුරප්පාඩු 10 පිරවීම සඳහා ඉතා ඉක්මනින් මේ විභාගයක් පවත්වනවා ලබන මාසය තුලදී. ඒ සඳහා පොරොන්දු වෙලා තියෙනවා වෙළඳ අමාත්‍යාංශයේ ආයතනය. එමගින් අපිට ඉක්මනින් පේටන් බලපත්‍රය ලබාගත් ඒ භාණ්ඩය පිළිබඳ පේටන් බලපත්‍රය ලබා දිය හැකිද නැද්ද ගැන තීරණය කරන්න ඉදිරියේදී පුළුවන් වෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් ගංගා පිටාර ගැලීම් සහ නායෑම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විසින් නිවේදනය කර තිබෙනවා. දිවයිනට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා පහක් ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකින් පිටාර මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කළුගඟ, රත්නපුර, මගුර, මිල්ලකන්ද සහ පුටුපාවුල ප්‍රදේශවලනුත් නිල්වලා ගඟ, පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශයනුත් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි එම මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත්තේ. එමෙන්ම මහ ඔය බඩල්ගම ප්‍රදේශයෙන් සහ අත්තනකළු ඔය දුනමලේ ප්‍රදේශයෙන්ද පිටාර මට්ටමට පැමිණ ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර කළුගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇද
ඇදහැලෙන අධික වර්ෂාපතනයේ හේතුවෙන් කුකුලේ ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව පරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අත්තනගල්ල ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලටද අධික වැසි ඇතිවීම හේතුවෙන් අත්තනගල්ල ගම්පහ සහ ජා ඇල අවට පහත් බිම්වල ගම් වතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ හේතුවෙන් එම ප්‍රදේශාවට ජීවත් වන ජනතාව ගම් වතුර පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළේ. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කැනියොන් ජලාශයේ වාන්දොරටු දෙකක් සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් තවදුරටත් විවෘතව තබා ඇති බව එම ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා. එමෙන්ම රන්දෙනිකල සහ රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පිරී යාම නිසා එම ජලාශයන්හි වාන්දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව එම ජලාශ කාර්යභාර ඉංජිනේරු කාර්යාලය වෙතින්ද දැනුම් දී තිබෙනවා. ඒ අනුවම ජලාශවල පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් හා පරීක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු වනවා. මේ අතර නුවර එළිය වලපනේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වැසි සමග වලපනේ ආදාවල ඇල්ල සක්‍රිය වී තිබුණේ මෙලෙසින්. එමෙන්ම නුවර එළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවර එළිය බ්ලැක්පූල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට තිබෙනවා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 10ක් සඳහා බල පැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර, නුවර එළිය, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව නායෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, පාලින්ද නුවර සහ බුලත් සිංහල මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ දෙහි ඕවිට යන ප්‍රදේශවලට නායෑම් පිළිබඳ දැඩි අවධානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්. තවද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්බල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රදේශවල ජනතාවද නායෑම් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා ඇතුළු සහන කණ්ඩායම් යොදවා ඇති බව අපදා කළමනාකර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළා. පසුගිය පැය 24 තුරදී ගත්තොත් අහන මධ්‍යස්ථාන 9ක පුද්ගලයන් 251 දෙනෙක් සහන මධ්‍යස්ථානන් වල ස්ථානගත කළ තැන ඊට අමතරව ආපදාවට ලක් වූවන්ට රජය විසින් ලබා දෙන ආහාර පාන ලබා දීම සහ හානි පූර්ණ සිදු කිරීම සිදු කරනවා. පූර්ණ හානි වශයෙන් නිවාස කීපයකුත් අර්ධ හානි සහ සුළු හානි වශයෙන් නිවාස 500කට ආසන්න සංඛ්‍යාවකුත් රපොර්ට් වෙලා තියෙන ඒ සම්බන්ධව කටයුතු කිරීම රජය විසින් කරගෙන යනවා. මේ අතර දිවයින ආසන්න බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ අන්දමන් දූපත් අවට පහළ වායුගෝලයේ ඇති කැළඹිලි සහගත ස්වභාවය හෙට දිනේ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. එතකොට මේ තත්ත්වයට දිවයිනේ විශේෂයෙන්ම උතුරු වයඹ, බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මෙම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මුතුරාජවෙල තෙත්බිම් කලාපය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසු රැම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගෙන පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මුතුරාජවෙල තෙත්බිම් සුරැකීම පිළිබඳව සංරක්ෂණය පිළිබඳව නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳව මේ වන විට උද්ඝෝෂණ මතුවී තිබෙනවා. තවත් පිරිසක් මේ අවස්ථාවේදී ගරු අධිකරණයේ සහාය පතමින් සිටිනවා. මේ රජයත් මේ සියලු දෙනාම අවශ්‍යතාවය සලකලා බැලුවාම ඒ සියලු දෙනාටම අවශ්‍යතාවය වෙලා තින්නේ මේ මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කිරීම. ඉතින් මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ප්‍රදේශීය ජනතාවට අවශ්‍යතාවය සලකලා බලලා ඒ අවස්ථාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයත් වනජීවී සහ සංරක්ෂණ අමාත්‍යාංශයත් ඒකම පරිසර අමාත්‍යාංශයත් මේ අමාත්‍යාංශ තුනේම අමාත්‍යවරුන් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ. මේ වන විට අපි ප්‍රදේශයේ සිටින ජනතාව අපි දැනුවත් කළා. අපි ඔවුන්ට සඳහන් කළ තිනවා කරුණා කරලා මේ ප්‍රදේශයේ තවදුරටත් විනාශ වීම වළක්වන්න අපට සහාය වෙන්න. ඒකම මේ ප්‍රදේශය අපි හෝඩින් දාලා එකම ලීෆ්ලට් මගින් ප්‍රදේශීය ජනතාව දැනුවත් කරලා ඒ සඳහා තවදුරටත් එවැනි ප්‍රදේශ ගොඩ කිරීමෙන් විනාශ කිරීමෙන් වළක්වාලීම සඳහා කුඩා හමුදා
කණ්ඩයක් එතන ස්ථාපිත කරලා මේ කටයුතු සිදු කරමින් පවතින. ඉතින් මේ පිළිබඳව ඇත්තටම කලබල වෙන්න කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. කිසිම අවස්ථාවක මේක වෙනත් ආයතනයකට ලබා දීලා ඒක ගොඩ කිරීමටවත් වෙනත් සංවර්ධන කටයුතු කිරීමටවත් මේ ආයතන තුන කිසිම අවස්ථාවක කටයුතු නොකරන බව මෙහිදී බොහොම පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. මොනම හේතුවක් නිසාත් මේ කලාප, ඒ කියන්නේ පරිසර අධිකාරිය විසින් සම්බන්ධ විය යුතු මුතුරාජවැල කලාපයේ කිසිදු ආයතනයකට හෝ ඒකට බලපත්‍ර අපි දෙන්නේ නැහැ කියලා පරිසර අධිකාරිය. මේ ප්‍රතිපත්ති තියෙන අපි අරගෙන තියෙන්නේ. එතකොට වනජීවිකේ මොනම බලපත්‍රයක්වත් දෙන්නේ නැහැ. ගොවිජනකේ මොන බලපත්‍රයක්වත් දෙන්නේ නැහැ. ඇත්තටම මේ ටික නතර වෙලා තියෙන්නේ. හැබැයි නතර වුණාට වැඩක් නැහැ. ඒ නීත්‍යානුකූලව ඒක ආරක්ෂා කරන්න ඕන නීත්‍යානුකූල පද්ධතිය හැදුවේ නැත්නම්. ඒකට කරන්න පුළුවන් දේ තමයි දැනට මධ්‍යම පරිසර අධිකාරියට ඉතුරු වෙලා තියෙනවා හෙක්ටයාර 162 ප්‍රමාණයක්. ඒක හැමම තියෙනවා. ඒකට කාටවත් අත තියන්න බෑ. ඊළඟ ඔය අනිකුත් ප්‍රදේශ ටික ඒවා සුදුසු කලාපයක් බවට පත් කරගන්න සඳහා ගැසට් කරපු එක තමයි ක්‍රියාත්මක කරගන්න ඕනේ. එහෙම කළාට පස්සේ තමයි මේක ඇත්තටම මේක රැකෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ නාගරික සංවර්ධන අධිකාරියට මේක කරගෙන යන්න උදව් කරන්න. එතකොට නාගරික සංවර්ධනයේ සැලැස්ම ඇතුලේ ඔය හැම පුරවැසියෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. දුෂ්කරතා රැසක් මැද ජීවිතය ගෙන යන ගම්මානයක කතාවක් අපට වාර්තා වුණා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඇති ගම්මානයක්. විශේෂත්වයේ අද වනතුරුම ගම්මානයේ ජනතාව විවිධ ගැටලු අභියෝග හමුවේ ජීවත් වීමයි. එදා වේල සොයාගන්නට ගමන් බිමන් යන්නට සෞඛ්‍ය පහසුකම් ආදී සියල්ලම කරන්නට මේ ගම්මානයේ ජනතාවට ඇත්තේ අවම අවස්ථාවක්. මේකේ රස්සාවක් කුලී වැඩක් මොනවත් නැහැ. පායින් තමයි ඉතින් ලෙඩක් දුවක් ඇතුනොත් ඉතින් වීල් එකකට කතා කරලා තමයි යන්න ඕනේ. ඉතින් ආලිපල්ලියේ එන්නෙත් නෑ රෑ වෙලා ලෙඩක් දුවක් ඇතුනට. එහෙම වුණොත් ඉතින් ඔය බයික් එකක් අරන් තමයි බයිකුත් තියනවා කැඩිලා ආවා. වැව්බැම්මක් මතින් ගම්මානයට ඇතුල්වීමට ඇති දුෂ්කර මාර්ගය ගම්මානී ජනතාවගේ ජීවිතවල දුෂ්කරතාවයට සාක්ෂි සපයන්නක් මෙනි. සන්ධ්‍යා කාලයේදී නිවස්වලින් එලිපහළියට බසින්නට ජනතාව බියවන්නේ ගම්මානයේ අරක්ගෙන සිටින 150ක පමණ වනාලීන්ගෙන් සිදුවන තර්ජන හේතුවෙන්. ආහාර සඳහා වගා කටයුත්තක්වත් සිදු කරන්නට එනිසා ගම්වාසීන්ට ඉඩහැරී තිබෙනවා. පවුල් 22ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ජනතාවට විදුලිය, අධ්‍යාපනය, වැසිකිලි පහසුකම්, පිරිසිදු වතුර තවමත් සීනියක් පමණයි. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට අලියනවා මෙහාට දවස් වෙනකොට. ඉතින් හදා කරගන්න බෑ, ගොවිතමක් කරගන්න බෑ. ඒක කනවා අලියාවිලි. ඉතින් ආය කරන්න දෙයක් නෑ. මට ජීවත් වෙන්න තමයි බොහොම කාර්තික ප්‍රශ්න කෙවල් වලින් බඩු මුට්ටු ගණන් ගියා. එලක් යවුට් වේලකට නෑ කන්න. මේ වතුර කොහෙන්ද ගන්නේ? ආස්සේ. ඒ කියන්නේ බොන්නේ? බොන්නේ පිටර වතුර. කොච්චර දුරද? කිලෝමීටර් දෙකක් වගේ තියෙනවා. වතුර එකක් ගේන්න යන්නේ. ඔව් අර ගමට යන්න බෑ. පැවති යුද කාල සීමාවේදී දැඩි ලෙස අසරණ වූ ජනතාවක් මෙම ගම්මානයේ ජීවත් වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තාත්තා වැලියෝයේ ඉතින් තාත්තලා ඉතින් එනකොට අපිත් එන්නේ බෑ කොටි කලබලනේ අපිත් එක්ක හිටපු අය දෙකෙන් පංගුවකම නෑ දැන් කොටි කලබල වලට ඉතින් කොටි ගහලා මැරිලා ඒ කොයිද වැලියෝයේ නික දකුණේ ඊට පස්සේ ඉතින් මේ අපි තාත්තලා ඉතින් කට්ටිය විතරයි ඒ හිටපු හරියෙන් පණකෙන්ද බේරගෙන දෙයියනේ කියලා මෙහෙට එනකොට අවුරුදු 15ක් විතර වගේ කාරණා එසේ වුවද තවමත් වගා කළ හැකි සරුපසක් සේම වර්ෂාවක්ද ගම්මානයට පවතිනවා. එහෙත් කනගාටුව නම් වනාලි තර්ජනය හේතුවෙන් වගාවන්ට යොමුවන පිරිස අල්ප වීමයි. අපිට ඉතින් අලි ගොඩක්ම කරදර දෙන අලි හින්දා තමයි මුකුත් හිටවා ගන්න දෙයක්වත් නැහැ. ගොවිතැන් කරලා තමයි මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නේ. මුකුත් හිටවන්න බෑ දැන් මේ හේයාවෙන් මේ කට්ටියම අතහැරලා දෙන ගොවිතැන් කරන එක. ඒ කියන්නේ අලි ප්‍රශ්නේ හින්දා තමයි. පුදුමේ නම් තවමත් රූපවාහිනියක් ගුවන්විදුලියක් ඔවුන් නෙත නොගැටීමයි. පුස්පස් කියලා කරන්නේ නෑ මුකුත්. පුරාට යන්න බෑ අලි. ටීවී එකක් එහෙම මුකුත්ම නෑ. ඉතින් ටීවී බාන්න යනවා යන්න ගමක් කර ගමකට. එහා පැත්තේ ගමකට. ඉතින් එහෙම යන්න බෑ රේඩියෝත් නෑ මට. මුකුත් නෑ බාන ටිකක්වත් අහගන්න රේඩියෝ වලින්. සිහිනයන් අපමණ පොඩි බැඳගත් දරුවන් වැඩිහිටියන් රසක් තවමත් ජීවිතය යනු කුමක්දැයි සොයාගත නොහැකි ලෙසටම ප්‍රශ්න ගණනාවක තනි වී සිටී. එවන් ගම්මානයේ ජනතාවගේ සිහිනයන් ඉටුවන දිනේන තෙක් ජනතාව මග බලා සිටී. ලබන 18 වනදා සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍රවීමට නියමිත සඳහිරුසෑ රජාණන් වහන්සේට චූඩාමාණික්‍ය පැළඳවීම අද සිදු කෙරුණා. මේ පුවත වගේම තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
මෙම මස 18 වන දින ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිත අනුරාධපුරයේ අභිනවෙන් ඉදිවන සඳහිරු සෑරාජානන් වහන්සේට චූඩාමාණික්‍ය තැන්පත් කිරීමේ පූජෝත්සවය අද පැවැත්වුණා. ඒ මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනා මැදයේයි. එලෙස තැන්පත් කිරීමට යෙදුණු චූඩාමාණික්‍ය පසුගිය දිනවලදී දිවයින පුරා සදහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණා. පිළිකා රෝගීන්ගේ උදරය ආශ්‍රිත පිළිකා සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් වන රුපියල් ලක්ෂ 160ක් වටිනා හයිපෙක් කීමෝතෙරපි යන්ත්‍රයක් කොතලාවල ආරක්ෂක රෝහල වෙත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ඒ හෙල්ප් සර්කල් සමාජ සේවා ආයතනයේ අනුග්‍රහයෙන්. වේරහැර කොතලාවල ආරක්ෂක රෝහල් ශ්‍රවණාගාරයේදී මෙම කටයුතු සිදු වුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම අවස්ථාව සඳහා හෙල්ප් සර්කල් සමාජ සේවා ආයතනයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සමාජිකයන්ද සහභාගී වී සිටියා. මෙය උදරය ආශ්‍රිත පිළිකා සඳහා උණුසුම් කළ චිකිත්සක ඖෂධ පොම්ප කරන පිළිකා ප්‍රතිකාර ක්‍රමය. සාමාන්‍ය විදියට කරන්න බැරි දේවල් වලට ලං වෙන්න පුළුවන් යන්ත්‍රයක් තමයි මේක. ඒ වගේම මහ බැඩවැලේ ඇති වෙන පිළිකා සඳහා වෙනත් ප්‍රතිකාරයක් නොමැති අවස්ථාවලදී මෙම හයිපෙක් ප්‍රතිකාරය මගින් එම රෝගීන්ගේ ජීවිත කාලය දෙගුණයක් කරන්නට පුළුවන් කියලා කියනවා. ඒ වගේම බිම්බකෝෂ පිළිකා ඇති රෝගීන්ගේ ජීවිත කාලය තවත් දීර්ඝ කරන්න හැකි බවත් වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනවා. මේ යන්ත්‍රයෙන් අපිට හෙට අනිද්දා ඉඳලම වැඩ කටයුතු කරන්නට පුළුවන්. බන්ධනාගාර රැඳවියන්ව සතියකට දින 2ක් හමුවීම සඳහා අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී ඥාතීන් විසින් රැඳවියන්ට ලබා දීම සඳහා රැගෙන එන බත් පාර්සලය එක් රැඳවියෙකුට පමණක් සීමා විය යුතු අතර ව්‍යංජන වර්ග වෙනත් භාජනවල හෝ කවර වැනි දේ තුල නොදමා බත් පාර්සලයේ තුලම පමණක් දමා රැගෙන එන ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ. මේ අතර රැඳවියන්ට බන්ධනාගාර ආපනශාලාවෙන් සතියකට සරිලන ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට දී තිබූ අවස්ථාව එලෙසම ක්‍රියාත්මක වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රාන්තයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. අද උදෑසනෙන් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 210 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබීමත් සමග දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නයි නුවර පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ඇතැම් ස්ථාන අඩි 3ක පමණ ජලයෙන් යට වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එය 2015 වසරෙන් පසු වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වන බවද එරට කාලගුණ ඒකකය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් චෙන්නයි නුවර දිස්ත්‍රික්ක 3ක පාසල් ඉදිරි දින දෙක තුළ වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. ඒ හේතුවෙන් එම ප්‍රාන්තයේ විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව එරට ආපදා කළමනා කරන ඒකකයේ නිවේදනය කර තිබෙනවා. එමෙන්ම තමිල්නාඩුවට තවදුරටත් මහවැසි අපේක්ෂා කරන බවයි ඉන්දිය කාලගුණ අංශ ප්‍රකාශ කළේ. මේ අතර මෙම වසරේ මුල් මාස 6 තුළ ඇෆ්ගනිස්තානයේ ඇති වූ ගැටුම් වලින් ළමයින් 460 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා. එම සංවිධානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තවත් ළමයින් දහස් ගණනක් ගැටුම් වලින් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයන්ට පත්ව ඇති බවයි. මීට දින කිහිපයකට පෙර කුන්දුස් පළාතට එල්ල වූ ප්‍රහාරයකින් එකම පවුලේ පිරිමි ළමයින් 2 දෙනෙකු සහ ගැහැණු ළමයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ දශක 4කට අධික කාලයක සිට ඇෆ්ගනිස්තානයේ දහස් ගණනක් වූ දරුවන්ගේ ජීවිත පීඩාවට පත්ව ඇති බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. හෙට නොවැම්බර් 9 වැනිදා හෙක්ටයාර 58,849ක ප්‍රදේශයක් ආවරණය කරමින් පැතිරී පවතින මාදුරු ඔය රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1983 වසරේ නොවැම්බර් මස 9 වන දිනයි. නාසා ආයතනය විසින් මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් වන ඇපොලෝ 4 පරීක්ෂණ අභ්‍යවකාශ යානය සැටර්න් 5 රොකට්ටුව මතින් පළමු වරට අභ්‍යවකාශගත කර ඇත්තේ 1967 වසරේ නොවැම්බර් මස 9 වන දිනයි. කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලබාගෙන ඇත්තේ 1953 වසරේ නොවැම්බර් මස 9 වන දිනයි.
එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.